12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි මෙන්න ප්‍රවෘත්ති සංස්කරණීය මොහන් පෙරේරා ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය මෙම මාස අවසන් වන විට අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීමට රජයේ සූදානම් ජනපති වෝල් ස්ට්‍රීට් ජර්නල් සමග පවසයි සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට නොහැකි වූහොත් බහුපාර්ශ්වීය ආණ්ඩුවක් හෝ පිහිටුවීම වඩාත් සුදුසුයයි මහානායක ස්වාමින් වහන්සේ පවසති. තවදුරටත් පක්ෂ පාට වෙනුවෙන් දේශපාලනය කරන්නේ නම් රටට අනාගතයක් නැතයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකගෙන් ප්‍රකාශයක්. පස්වනිදා සිට ගෑස් මිල අඩුවන ලකුණු. ඉන්ධන පිරවුම්හල් 1140ක් QR කේතයට ඉන්ධන නිකුත් කිරීම ආරම්භයි. ඉන්දියාවෙන් භූමි තෙල් මෙට්‍රික් ටොන් 10,000ක්. දනිෂ් අලි 15 වෙනිදා දක්වා රිමාන්ඩ්. ප්‍රංශයට යාමට උත්සාහ කළ 47 දෙනෙක් අත්අඩංගුවට. ඇමරිකාවේ සාගර ගවේෂණ සහ නේටෝවේ ව්‍යාප්තිය රුසියාවේ ආරක්ෂාවට ඇති ප්‍රධාන තර්ජන ලෙස හඳුනාගනී. පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ ඔස්ට්‍රේලියාව තවදුරටත් පෙරමුණේ. මෙම මාස අවසන් වන විට අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩලයේ මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීමට හැකිවනු ඇතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි. මෙරට ආර්ථිකයට යම් සහනයක් ලබා ගැනීම සඳහා රජය එම අරමුදල සමග මාස කිහිපයක සිට සාකච්ඡා ආරම්භ කර තිබේ. ඩොලර් බිලියන 3කට වැඩි මුදලක් ශ්‍රී ලංකාවට තිබේ නම් අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම ඉන්ධන ආහාර හා පොහොර ආනයනය පහසු වන බව එතුමා ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් සමග පැවති සාකච්ඡාවකදී පැවසීය. ශ්‍රී ලාංකිකයන්ට තම ආර්ථිකයේ සැලකිය යුතු ධනාත්මක තත්ත්වයක් දැක ගැනීමට මාස කිහිපයක් ගත වනු ඇත. මෙම මාසයේදී අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග සාකච්ඡා සාර්ථක කර ගැනීම රජයේ බලාපොරොත්තුවයි. දේශපාලන ස්ථාවරත්වයක් තිබුණේ නම් ගෙවුණු මාසයේදී එම අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව තිබුණු බව එතුමා කියා සිටී. සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට නොහැකි වූහොත් බහුපාර්ශ්වීය ආණ්ඩුවක් හෝ පිහිටුවීම වඩාත් සුදුසුයයි අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන ස්වාමින් වහන්සේ පවසති. පවතින ක්‍රමය අනුව කෙටි කාලයකදී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය හැකියයි විශ්වාස කළ නොහැකියයිද උන්වහන්සේ සඳහන් කළහ. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ මහානායක ස්වාමින් වහන්සේ බැහැදුටු අවස්ථාවේ මෙම අදහස් පළ කළහ. එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සේ ස්වාමින් වහන්සේ සඳහන් කළේ රට වෙනුවෙන් එක්වෙමු යන චේතනාවෙන් සැවොම ක්‍රියා කරන්නේ නම් එකතු වීමට හැකියාවක් පවතින බවයි. එහෙත් පක්ෂය පිළිබඳ සිතන්නේ නම් එක්වීමක් අපේක්ෂා කළ නොහැකි බව උන්වහන්සේ කීහ. අගමැතිවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටුවේය. පවතින තත්ත්වයෙන් ගොඩේමට ණය ගැනීම පිළිබඳව සැලකූ නමුත් ගෑස් ආහාර සහ ඉන්ධන හිඟය ඔස්සේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූ බව අගමැතිවරයා මහානායක ස්වාමින් වහන්සේ වෙත පැවසීය. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ආණ්ඩු ක්‍රම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ නිෂ්පාදන ඉහළ නැංවීම සහ දෙලඳු ජනතාවගේ ගැටලු පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇතයි ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. තවදුරටත් පක්ෂ පාට වෙනුවෙන් දේශපාලනය කරන්නේ නම් රටට අනාගතයක් නැතයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා පවසයි. රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇත. එවැනි අවස්ථාවක රට ගොඩනැගීමට සිළු දෙනාගේ සමගිය අවශ්‍ය වෙයි. එහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සිළු දෙනා මෙන්ම පළාත් පාලන නියෝජිතයන්ද එක් විය යුතුය. පක්ෂ දේශපාලනයේ පමණක් නොව ඉකුත් කාලයේ ආගම් සහ ජාති වශයෙන්ද ජනතාව බෙදී සිටියේය. සිළු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස රටේ යහපත වෙනුවෙන් ක්‍රියා කළ යුතුයයි ඔහු මහනුවර පැවති රැස්වීමකදී කීවේය. ලබන 5 වෙනිදා සිට ගෑස් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. පසුගියදා වැඩි කළ මිලට වඩා වැඩි ගණනකින් අඩු කරන බව ඔහු කියා සිටී.
ඉකුද්දා කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 50කින් වැඩි කළේය. ඊට වඩා ඉතා ඉහළ මුදලකින් එය අඩු කිරීමට ලිට්‍රෝ සමාගම බලාපොරොත්තු වෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ජාතික ඉන්ධන බලපත්‍රය වෙනුවෙන් මේ වන විට ලක්ෂ 50ක් ලියාපදිංචි වී ඇතැයි ඇමති කංචන විජේසේකර මහතා පවසයි. අද සිට ඉන්ධන නිකුත් කෙරෙන්නේ QR කේතය ඔස්සේ ලියාපදිංචි වූ රථවාහන හිමිකරුවන් සඳහා පමණි. ඉන්ධන පෙරෝම්හල් 1140කින් මෙම ඉන්ධන නිකුත් කෙරේ. ලියාපදිංචි වී ඇති වාහන ලක්ෂ 50න් ලක්ෂ 29ක් පමණ යතුරු පැදිවෙයි. ත්‍රිරෝද රථ 8,76,000කට වැඩි ප්‍රමාණයක්ද මොටර් කාර් 6,51,000කට වැඩි ප්‍රමාණයක්ද ඊට ඇතුළත්ය. අද දහවල් වන විට ඉන්ධන පෙරෝම්හල් 95ක මෙය සාර්ථකව ක්‍රියාවට නංවා ඇතැයි ඇමතිවරයා කියා සිටී. මෙරටට භූමි තෙල් මෙට්‍රික් ටොන් 10,000ක් ලබා දීමට ඉන්දිය රජය එකඟතාව පළ කරයි. තමන් කළ ඉල්ලීමක් සලකා මෙය ලබා දීමට ඉන්දියාව පියවරගෙන ඇතැයි ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. සාමාන්‍යයෙන් ඉන්දියාව විදේශ රටවලට භූමි තෙල් අපනයනය තහනම් කර තිබේ. එහෙත් තමන්ගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි දීවර ඇමතිවරයා කියයි. එය භූමි තෙල් දීවර කටයුතු සඳහාද යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. ගාලු මූදුර වෙරළට ගොඩගසා තිබූ තවත් පිරිමි පුද්ගලයෙකුගේ මෘතදේහයක් අද පෙරවරුවේ සොයා ගැනුණි. පොලිස් හදිසි අනතුරු අංකයට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය මෙ ස්ථානයට පැමිණ එය පරීක්ෂා කළේය. වයස අවුරුදු 40ක් පමණ වන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි. මීට දින කිහිපයකට පෙරද වයස අවුරුදු 31ක් වූ තරුණයෙකුගේ සිරුරක් මෙම ස්ථානයට ගොඩගසා තිබුණි. ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් විය. රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශනවලට බහදා කළ දානිස් අලි නැමැත්තා අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව ලබන 15 වෙනිදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ 50කට ආසන්න පිරිසක් වෙන්නප්පුවේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. බස් රථයකින් සහ වෑන් රථයකින් ගමන් කරමින් සිටියේදී මොවුන් අද අලුයම පොලිස් බහරයට ගැනුණේ. අදාළ පිරිස ප්‍රංශයට යාමට සැලසුම් කර තිබූ බව අනාවරණ වෙයි. මෙම පිරිස හලාවත, මාරවිල, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මහපරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජනහොත් පුකුඩි කන්නාගේ මෙහෙවීමෙන් සිදු කළ ඝාතනයක සැකකරුවන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්වේ. එම බලකා බුද්ධි කොට්ටාශයට ලැබුණු තොරතුරකට අනුව ඉකුද්දා ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ වැටලීමක් සිදු කෙරුණේ. ඉකුත් ජූලි මාසයේදී මෝදර ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වෙයි. මෙම සැකකරුවන් ගමන්ගත් ත්‍රිරෝද රථය සහ යතුරු පැදියද විශේෂ කාර්ය බලකායේ බහරියට ගෙන තිබේ. රොහුණු මහ කතරගම දේවාලයේ පෙරහර මේ දිනවල ඉතා සාර්ථකව පැවැත්වන බව එම දේවාලයේ බස්නායක ලෙන්බේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි. උතුරු හා නැගෙනහිර පළාත්වලින් පාදයාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ වැඩිවීමක් මේ වන විට දක්නට ලැබෙන බව හෙතම කියයි. ඊට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන්ට මෙම අවස්ථාව ලැබුණේ වසර 3කින් පසුව වීමයි. මහා පෙරහර පැවැත්වීමට නියමිතව තියෙන්නේ අගෝස්තු මාස 11 වන දින, ඒ වගේම 12 වෙනි දින ගිනි පැවැත්වීමේ මංගල්‍ය උත්සවය කෙරෙනවා. ඒකම මෙවර විශාල ජනතාවක් පෙරහර මංගල්‍යයට සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිරින් එන පාදයාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් අවුරුදු 3කට පස්සේ තමයි ඔවුන් මේ කතරගම දේහාඳුරන් වෙන පුදා ගන්න පැමිණෙන්නේ. රටේ තෙල් අර්බුදය සහ ආර්ථික ප්‍රශ්න කෙසේ තිබුණත් වෙන ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුනුත් මේ අවුරුද්ද ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔවුන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් මේ වන විට මහා කතරගම දේවාලය විසින් සපයලා තියෙනවා. කිසිම බැතිමතුකට කරදරයක් ඉරියරකින් තොරව දේහාඳුරන් බඳ පුදා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසලා තියෙනවා. ඒ වගේම මේ දවස් කිහිපය තුළ ශ්‍රී ලංකා වාසී බැතිමතුන් සියලු දෙනාට මම ආරාධනා කරනවා රෝහණ මහා කතරගම දේවාලයට පැමිණලා කතරගම දේහාඳුරන් පීඨ ආරක්ෂාව රැකවරණය ලබා ගන්න කියලා. මීළඟට ප්‍රමුඛ පුවත.
ප්‍රමුඛ පුවත. ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. වෙඩිතැබීමේ සිද්ධීන් වලට සම්බන්ධ අපරාධකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා පවසයි. පසුගිය මැයි මාසයේ සිට මෙවැනි සිද්ධීන් 16කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. මද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් විවිධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර ඇති නොගැලපීම් මෙම වෙඩිතැබීම් වලට හේතු විය හැකියයි ඔහු කියයි. එම සංවිධානාත්මක කණ්ඩායම් වල තොරතුරු වෙනත් පාර්ශ්ව වෙත ලැබීම වැළැක්වීමට මෙවැනි දෑ බොහෝ දුරට සිදුවන බව අනාවරණ වී ඇත. 26 වෙනිදා සිට මේ දක්වා වෙඩිතැබීම් වලින් 7 දෙනෙකුට ආසන්න පිරිසක් මිය ගොස් තිබේ. මෙම සිද්ධීන් වලට අදාළ සැකකරුවන් ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය බලාපොරොත්තු වෙයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. රොහුණු කතරගම මහදේවාලයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල විවෘත කෙරේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඒ ඉදිකෙරුණි. මේ අතර තමිල්නාඩුවෙන් ලැබුණු තවත් සහන භාණ්ඩ තොගයක් මඩකලපුව දිස්ත්‍රික්කයේ බෙදා හැරීමට සූදානම් කර තිබේ. එහිදී කිලෝ 10 සහල් මලු 44,000ක්ද කිරිපැටි පැකට් 12,000ක් පමණද ලැබී ඇතැයි දිස්ත්‍රික් ලේකම් කේ කරුණාකරන් මහතා පවසයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 14ක අඩු ආදායම්ලාභීන් වෙත මෙම ද්‍රව්‍ය බෙදා හැරේ. විදෙස් පුවත් සම්මත කරගත් රුසියානු නව නාවික මූලධර්මවලට අනුව ලෝක සාගරවල ආධිපත්‍යය සඳහා ඇමරිකාවේ ගවේෂණ සහ නේටෝවේ ව්‍යාප්තිය රුසියාවේ ජාතික සමුද්‍ර ආරක්ෂාවට ඇති ප්‍රධාන තර්ජනය ලෙස හඳුනාගෙන තිබේ. එම මූලධර්ම අනුමත කිරීමේ විධායක නියෝගයට ජනාධිපති ව්ලාඩිමිර් පුටින් මහතා අත්සන් තැබේය. මේ පිටු 55කින් සමන්විතය. රුසියාවේ ජාතික ආරක්ෂාවට සහ ධර්මීය සංවර්ධනයට ඇති ප්‍රධාන අභියෝග සහ තර්ජන මෙමගින් විමර්ශනය කර ඇත. නේටෝවේ මිලිටරි යටිතල ව්‍යුහය රුසියානු දේශ සීමාව දක්වා ව්‍යාප්ත කිරීමට දරන උත්සාහයද හඳුනාගෙන තිබේ. ඇමරිකාවේ ප්‍රදේශ රැසකටම මෙතෙක් බලපා තිබූ දැඩි නියම් තත්ත්වය අවසන් කරමින් මෝසම් වර්ෂාව ලැබෙමින් පවතී. ඒ අනුව ලාස් වේගාස් නගරයට දැඩි වර්ෂාපතනයක් ලැබුණි. මේ නිසා ක්ෂණික ගංවතුර තත්ත්වයක්ද ඇති වූ බව වාර්තා වේ. නගරයට පැමිණ සිටි බොහෝ දෙනෙකු එම ගංවතුරත් සමග අතරමං වූ තත්ත්වයක් පෙන්නුම් කළේය. මේ සමගම පැයට සැතපුම් 70 ඉක්ම වූ සුළඟක්ද හමා ගොස් ඇත. ලාස් වේගාස් වඩා ජනප්‍රිය කැසිනෝ සහ රාත්‍රී සමාජශාලා සඳහායි ඉන් බොහොමයක් ජලයෙන් යට වී තිබේ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ලෝපුරා රටවල් 30කට වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මක නිපොන් පරිත්‍යාග පදනම සංවර්ධනය වෙමින් පවතින රටවල ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවයි. ජපානයේ කේන්ද්‍ර කරමින් ආරම්භ වූ මෙම පදනම ඉන් අනතුරුව ලෝපුරා ව්‍යාප්ත විය. ශ්‍රී ලංකාවටද සෞඛ්‍ය අධ්‍යාපන වැනි අංශ රැසක සංවර්ධනයට සහයෝගය දී ඇත. මෑතකදී ඔවුන් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රොෂාන් මහානාම මහතා සිදු කරන සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන්ද අනුග්‍රහය ලබා දීමට ඉදිරිපත් වී තිබේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 81 බර ඉසිලීමේ සව්වට චින්තන ගීතාල් විධානගේ අද සහභාගී වෙයි. එම තරගය පසුරු 2කට පවත්වේ. ඔහු මීට පෙර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක්ම ගෙන දී ඇති ක්‍රීඩකයෙකි. බර ඉසිලීමේ කිලෝග්‍රෑම් 73 බරපන්ති යටතේ තරඟ වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඉන්දික දිසානායක බලාපොරොත්තු සහගත ආරම්භයක් ලබා ගත්තත් නියමිත කාලය තුළ නියමිත බර ප්‍රමාණය ඉසලීමට අපොහොසත් විය. මේ නිසා තරගින් නිවත් වීමට සිදු විය. මේ අතර ස්කොෂ් ක්‍රීඩිකා චමිත්මා සෙනාලි අර්ධ අවසන් පූර්ව වටයට සුසුකම් ලැබුවාය. ඇය බොට්ස්වානා ක්‍රීඩිකාව හමුවේ වට 3.0ක ජයක් වාර්තා කළාය. පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ ඊයේ දිනේ නිමා වන විට ඕස්ට්‍රේලියාව තවදුරටත් පෙරමුණේ සිටි.
ඔවුන් ලබා ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 52කි. ඊට රන් පදක්කම් 22ක්, රෙදි පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 17ක් ඇතුළත්ය. එංගලන්තයේ දෙවනි ස්ථානයේ සිටින්නේ රන් 11ක්, රෙදි 16ක් සහ ලෝකඩ 7ක් සමගිනි. නවසීලන්තයේ තුන්වෙනි ස්ථානයේත් දකුණු අප්‍රිකාව සිව්වෙනි ස්ථානයේත් පසුවෙයි. රන් පදක්කම් 3ක් සමගින් මුළු පදක්කම් 6ක් දිනා ඉන්දියාව 6 වෙනි ස්ථානයේ ඇත. එක් ලෝකඩ පදක්කමක් දිනා සිටින ශ්‍රී ලංකාව අවසන් හෙවත් 23 වෙනි ස්ථානයේ සිටී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක, මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100%ක් රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළයයි. අමරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල $7.32ක් වේ. ලන්ඩන් බ්‍රෙන්ට් වෙළඳපොලේ එම අගය $102.92කි. ඉන්දිය වෙළඳපොලේ තෙල් බැරලයක මිල $103.84කි. අඩුම තෙල් මිල ගණන් දැක්වෙන්නේ රුසියානු වෙළඳපොලේය. එහි එක්ස්පෝ වෙළඳපොලේ තෙල් බැරලයක මිල $79.47කි. එරටෙහිම සොකොල්හි බැරලයක මිල $93.66කි. චීනී සහ ජපානයේ නිෂ්පාදන ක්‍රියාවලියේ මන්දගාමී බව මෙම මිල පහළ යාම් වලට ප්‍රධාන හේතුවකි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක, මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100%ක් රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. ආර්ථික පුවත් මේ වසරේ ජූනි මාසයේදී රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන සුළු ශුද්ධ ලැබීමක් වාර්තා වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ජනවාරි සිට ජූනි දක්වා රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ වෙත ඩොලර් මිලියන 6ක සමස්ත ශුද්ධ ලැබීමක් වාර්තා වී ඇත. එමෙන්ම ප්‍රාථමික හා ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු ඇතුළුව ජූනි මාසයේදී කොළඹ කොටස් වෙළඳපොළ වෙතද විදේශ ලැබීම්වල සුළු වර්ධනයක් පෙන්නුම් කළේය. ගියුණු මාස 6ේදී කොළඹ කොටස් වෙළඳපොළට ඩොලර් මිලියන 92ක විදේශීය ආයෝජන ලැබී ඇත. කෙසේවත් මෙරට අපනයන සමාගම් අපනයනය කරන භාණ්ඩවලට ලැබෙන ඩොලර් මෙරටට ලැබෙන්නේ දැයි තවදුරටත් ගැටලුවක් පවතී. සෑම මාසකම ඩොලර් බිලියනයක ආදායමක් ලැබී ඇති බව සඳහන් වුවත් එම මුදල් මෙරටට ලැබුණේ දැයි ප්‍රකාශ නොවේ. කාලගුණ වාර්තාව නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීම නිසා නිරිතදිග කොටසේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල අද සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100කට වැඩි තද වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් දකුණු පළාතේත් වේගවත් සුළං ඇත වේ. ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මුහුදු රළ ඉහළ යාමක්ද බලාපොරොත්තු වෙයි. එබැවින් දීවර හා නාවික ප්‍රජාව වඩාත් විමසිලිමත් විය යුතුය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. මෙම මාස අවසන් වන විට අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීමට රජය සූදානම්. ජනපති වෝල් ස්ට්‍රීට් ජර්නල් සමග පවසයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට නොහැකි වූහොත් බහුපාර්ශ්වීය ආණ්ඩුවක් හෝ පිහිටුවීම වඩාත් සුදුසුයයි මහානායක ස්වාමීන් වහන්සේ පවසති. තවදුරටත් පක්ෂ පාට වෙනුවෙන් දේශපාලනය කරන්නේ නම් රටට අනාගතයක් නැතයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකගෙන් ප්‍රකාශයක්. 5 වෙනිදා සිට ගෑස් මිල අඩුවන ලකුණු. ඉන්ධන පිරෝම්හල් 1140ක් QR කේතයට ඉන්ධන නිකුත් කිරීම ආරම්භයි. ඉන්දියාවෙන් භූමි තෙල් මෙට්‍රික් ටොන් 10,000ක්. දනිෂ් අලි 15 වෙනිදා දක්වා රිමාන්ඩ්. ප්‍රංශයට යාමට උත්සාහ කළ 47ක් අත්අඩංගුවට. අමරිකාවේ සාගර ගවේෂණ සහ නේටෝවේ ව්‍යාප්තිය රුසියාවේ ආරක්ෂාවට ඇති ප්‍රධාන තරජන ලෙස හඳුනාගෙන
පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ ඔස්ට්‍රේලියාව තවදුරටත් පෙරමුණේ. දෙවා ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන්ද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.